අපි ඊටා හොඳින් තේරුම් ගත යුතුයි කිලිටි සහිත සිත ඊටාම රළුයි ගොරහැඩි. ඒ රළු ගොරහැඩි සිත සුව පහසු පිණිස පවතින්නේ. රළු ගොරහැඩි වෙච්ච සිත දුක් පිණිස පවතිනවා. එකෙන් දුකක් ඇති වෙනවා, පීඩාවක් ඇති වෙනවා. ඒ විදිහට සිත රළු ගොරහැඩි බවට පත් වෙන්නේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. රාග, ද්වේෂ, මෝහ සිතක තිබුණාම සිත කිලිටි වෙනවා. ඒ සිත රළු වෙනවා, ගොරහැඩි වෙනවා, අප්‍රසන්න වෙනවා. සිතින් පහසුවක් ඇති වෙන්නේ නැහැ. පීඩා ඇති වෙනවා. පීඩාවෙන් වාසය කරද්දී ඔහුගේ වචන ගොරහැඩි රළු වෙනවා. ඒතර බාහිර කෙනාටත් ඒක පීඩාවක්. ඒ නිසා මේ කිලිටි වෙච්ච හිත තමාටත් අනුන්ටත් සියලු දෙනාට අයහපත පිණිස පවතී. ඒ සිත කිලිටි වෙන්න හේතු වෙන්නේ රාග, ద్వේෂ, මෝහ කියන අකුසල ස්වභාවය. ඒතර අපි මේක තේරුම් නොගත්තොත් ඒ කිලිටි සිතෙන්මයි අපිට ඉන්න වෙන්නේ. මේක අපි තේරුම් ගත්තොත් අපිට පුළුවන්කම ලැබෙනවා රාග, ద్వේෂ, මෝහ බැහැර කරගන්න. රාග, ద్వේෂ, මෝහ නිසා සිත කිලිටි වෙලා සිත රළු ගොරහැඩි දෙයක් වුණාම ඒක Tamanටත් අමාරුයි, පීඩයි, අතිශයින්ම අමාරුයි. එහි දුක් විපාක ගොඩක් බල සම්පන්න දුක් විපාක තියෙනවා කියලා අපට තේරෙනවා නම් බුදුරජාන් වහන්සේගේ වචනේ අපි හොඳින් පිළිගත්තොත් අපට තේරෙනවා, අපි පිළිගන්නවා රාග, ద్వේෂ, මෝහලින් නිසා සිත කිලිටි වෙලා ඇති වෙන දුක් විපාක මෙලවට නෙමෙයි පරලොවට සසරේ බොහෝ කලක් දක්වා ඒ දුක් විපාක තියෙනවා. කෙලෙස් නිසා එහෙම නැත්නම් රාග, ద్వේෂ, මෝහ නිසා ඇති වෙන ඒ සිත කිලිටි වීමෙන් ඇති වෙන දුක් විපාක ඇත්තෙන්ම මෙලවට ටිකයි දැනෙන්නේ. මෙලව විඳින්න වෙන ටිකයි ඒ දුක් වලින්. පරලොව තමයි ගොඩාක් ඒ දුක් තියෙන්නේ. මෙලව ඇති වෙන කිලිටි වලින් සුළු දුකක් මෙලවදී, පරලොවදී විශාල දුකක්. බලන්න මේ ජීවිතයේදී ඇති වෙන කිලිටි නිසා තමයි ඊළඟ ජීවිතේ පෙරේත ලෝක යන්නේ. මේ ජීවිතේ කිලිටි වෙන සිත තමයි ඊළඟ ජීවිතේ නිරේට ගෙනියන්නේ. ඒතර මේ ජීවිතේ කිලිටෙන් විඳින දුක් ටිකයි. ඊළඟ ජීවිතේ අපිට පුළුවන් ද ප්‍රමාණ කරන්න? පෙරේත ලෝකයේ විඳින දුක් කොච්චරක්ද කියලා අපිට ප්‍රමාණ කරන්න පුළුවන්ද? තිරිසන් ලෝකේ නිරේ විඳින දුක් ප්‍රමාණ කරන්න බෑ. ඒතර මේ මහා දුක් ගොඩක් උපදින්නට හේතු වෙන්නේ මෙලවදී සිතේ ඇති වෙන අපිරිසිදු භාවය. මෙලවදීම සිතේ අපිරිසිදු භාවය අපි ප්‍රහාණය නොකර ගත්තොත්, මෙලවදීම අප සිත පිරිසිදු කර නොගත්තොත් ඊළඟ ජීවිතයේ දරුණු දුක් වේදනාවට ගොදුරු වෙන්න වෙනවා. මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ රාග, ద్వේෂ, මෝහ දුරු කරන්න ප්‍රමාද වෙන්න එපා කියලා කියන්නේ. ඒතර අපිට මේක තේරෙන්නේ නැත්නම් පුංචිවට හටගන්න රාගය පවා ප්‍රහාණය කළ යුතුයි, පුංචිවට හටගන්න ද්වේෂය පවා ප්‍රහාණය කළ යුතුයි, පුංචිවටවත් රාග, ද්වේෂ, මෝහ හටගන්න ඉඩ නොදිය යුතුයි කියලා අපට කල්පනාවක් නැත්නම් අපිම දන්නේ අපටම තේරෙන්නේ නැතු අපේ හිතේ පොඩිවට හට ගන්නා වූ අකුසලයන් බලවත් වෙලා බරපතල විදිහට ඒ සිත පීඩා කරන ස්වභාවයට අකුසල බලවත් වෙනවා. එතකොට තමයි හිත රළු ගොරහැඩි එකක් වෙන්නේ. ඒ රළු ගොරහැඩි හිතෙන් රළු වචන දරුණු ක්‍රියා කරන මිනිසුන් නිර්මාණය වෙනවා. ඒතර ඒක තමාටත් අනුන්ටත් බොහෝ දෙනාට හානිය පිස පවතිනවා. එතකොට ඒ හැම දෙයින්ම මෙලවදී දුක් විපාක තියෙනවා. පීඩාවට ගොදුරු වෙන්න වෙනවා. නමුත් ඊට වඩා 100,000 ගුණයකින් ලක්ෂ කෝටි ගානකින් වැඩි දුකක්, පීඩාවක් ඊළඟ ජීවිතයවලදී විඳින්න වෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ පෙන්වන ධර්මය හොඳින් අපි ඉගෙන ගත්තොත් අපට මෙලව පරලොව දෙලෙහිම කෙලෙස් සහිත සිත නිසා ඉපදින දුක් ගැන තේරුමක් ඇති වෙනවා.
ඒ දුකෙන් නිදහස් වෙන්න ඕන. ඒ දුකෙන් නිදහස් වෙන්න නම් සිතේ රළු ගොරැඩි බව ඇති කරන මේ කෙලෙස් දුරු කරන්න ඕන කියන අදහස අපේ හිතේ ඇති වෙනවා. ඒ විදිහට මේ අකුසල් ගැන අකමැත්තක්, අකුසල් ප්‍රහාණය කිරීම ගැන කැමැත්තක් ඉපදුණු කෙනාට නූපන් අකුසල් නූපදවා ඉන්න සමර්ථකමක් ඇති වෙනවා. දක්ෂකමක් ඇති වෙනවා. පුළුවන් ඔහුට. උපන්න අකුසලයේ ප්‍රහාණය කරගන්නත් ඔහුට පුළුවන් දක්ෂකමක් තියෙනවා. ඒතර ඔහු සිත පිරිසුදු කර ගැනීම පිණිස මාර්ගයට ආපු කෙනා. දුකින් නිදහස් වීම පිණිස මාර්ගයට ආපු කෙනා. අපායට නොවැටීම පිණිස මඟට පැමිණි කෙනා. බලන්න එතකොට මේ හැකියාව ඉපදුනේ කොතනින්ද? අකුසල් දුරු කරන්න ඕන කියන කැමැත්තත් එක්ක. අකුසල් දුරු කරන්න ඕන, අකුසල් දුරු කර යුතුයි. අකුසල් දුරු කළ යුතුයි කියලා තේරුම් ගන්න. මොකද අකුසලයේ කියන්නේ දුක් ඇති කරන එකක් මිසක සපක් ඇති කරන එකක් නෙවෙයි. ඒ අකුසලයේ දුරු කළ යුතුයි, අකුසල් ප්‍රහාණය කළ යුතුයි කියලා තේරෙන්න ඕන. අකුසල් දුරු කරන්න ඕන කියලා තේරෙන්න ඕන. ඉතින් මේ දෙක තේරුම් ගන්න ඔබට පුළුවන්කම තියෙනවා. ඔබ තුලම මේ අකුසල නිසා ඇතිවෙන පීඩා, කරදර, රළු ගොරහැඩි ස්වභාවයන් ඔබ තේරුම් ගත්තොත් වෙන ක්‍රමයකින් ඔබට දැනුම ඇති වෙන්නේ නැහැ. ඔබ තුලම රාගය නිසා ඇතිවෙන කිලිටි ස්වභාවය, ද්වේෂය නිසා ඇතිවෙන කිලිටි ස්වභාවය, මෝහය නිසා ඇතිවෙන කිලිටි ස්වභාවය නිසා ඇතිවෙන දුක්, පීඩා ඔබ තේරුම් ගන්න ඕන. ඒක ඔබටත්, ඔබේ සමීපතම අයටත් කාටත් කරදර, හිරියර ඇති කරන දෙයක් කියලා ඔබට තේරෙන්න ඕන. ඒතර ඔබට තව කෙනෙකුගේ බලපෑමකින් තොර දැනුමක් ඔබට තියෙනවා. අකුසල් දුක් සහිතයි. දුක් උපදවන දේවල් ඒකාන්තයෙන් ප්‍රහාණය කළ යුතුයි කියන අදහස ඔබ තුළ ඇති වෙනවා. ඒ විදිහට අකුසල් ගැන ඇති වෙන අදහස අකුසල් ප්‍රහාණය කරන්න ඔබ සමර්ථ කෙනෙක් බවට පත් කරනවා. එතකොට ඔබට පුළුවනි නූපන් අකුසල් නූපදවන විදිහට, උපන් අකුසල් ප්‍රහාණය කරන විදිහට සිත පවත්ව ගන්න ඔබට පුළුවන්. ඉතින් මේ විදිහට කටයුතු කරනකොට වැඩි කල නොගොස්ම නූපන් අකුසල් නූපදවන්නටත්, උපන් අකුසල් ප්‍රහාණය කරගන්නටත් පුළුවන් අය බවට පත් වෙනවා. ඒ විදිහට අකුසල් පාලනය කරොත් සිත පහසුයි. සිත පහසු දෙයක් බවට පත් වෙනවා. එබඳු පහසු සිතකින් ඉන්න කෙනාට හොඳින් බණ අහන්න පුළුවන්. හොඳින් භාවනා කරන්න පුළුවන්. නූපන් අකුසල් නූපදවන, උපන් අකුසල් ප්‍රහාණය කරන හැකියාවෙන් යුක්ත කෙනා බණක් ඇහුවත් භාවනා කරත් ඒ දෙකම සාර්ථකයි. එතකොට මේ බණ ඇසීමෙන් ඒ කියන්නේ මූලික සුදුසුකම තමයි නූපන් අකුසල් නූපදවන්නටත්, උපන් අකුසල් ප්‍රහාණය කරගන්නටත් හැකි බව. ඒ හැකියාවෙන් යුක්ත බව සහිතව බණ ඇසීමත් භාවනා කිරීමත් දෙකම අපි අතිශයින් සපවත් ජීවිතයක් කරා ගෙන යන්න උදව් වෙනවා. අකුසල් උපදිමින්, උපන් අකුසල් වැඩිමින් තියෙනවා නම් බණ ඇහුවත් අපට සුවයක් ලැබෙන්නේ නැහැ. භාවනා කරත් සුවයක් ලැබෙන්නේ නැහැ. මොකද අකුසල ඉපදෙනවා, උපන් අකුසල වැඩෙනවා. මූලික අරමුණ ඉටු වෙන්නේ නැහැ. නූපන් අකුසල නූපදවනවා නම්, උපන් අකුසල ප්‍රහාණය වෙනවා නම් අපේ කටයුත්ත සාර්ථකයි. එතෙන් පටන් බණ ඇසීම සාර්ථකයි, භාවනාවත් සාර්ථක වෙනවා. ඒතර බලන්න මේ විදිහට නූපන් අකුසල නූපදවන්නත්, උපන් අකුසල ප්‍රහාණය කරන්නත් අප තුළ සමර්ථ භාවයක් ඇති වෙන්නේ අකුසලයේ ගැන අකමැති හිතක් ඇති වීමෙන්මයි. අකුසලයේ ගැන හොඳින් තේරුම් ගැනීමෙන්මයි. අකුසලයේ දුක් විපාක සහිතයි කියලා අප තුළින්ම තේරුමක් ඇති කරගත්තොත්, පාරේ තියෙන කටු අයින් කරන්න ඒක අපටම ඇනුනොත්, අපටම විපතක් කියලා දැනුනොත් නේද? ඒතකොට දන්නවා මේක කාට ඇනුනොත් හොඳ නැහැ, බහැර කළා දානවා. එහෙම තේරෙන්නේ නැති කෙනා ඒක කවදාවත් අයින් කරන්නේ නැහැ. ඒ වගේ රාග ద్వේෂ මෝහ තමාටම විපත පිණිස, තමාටම හානි පිණිස පවතිනවා. ඒතකොට ඒක අන් අයටත් හානියක් කියලා දන්න කෙනා ඒකට අකමැති, දුරු කරන්න කැමති වෙනවා. ඒතර ඔහුට නූපන් අකුසල් නූපදවන්නත්, උපන් අකුසල් ප්‍රහාණය කිරීම පිණිසත් හැකියාව, ශක්තිය, දැනුම, තේරුම්කම ඔක්කොම ඉපදෙනවා. සීනුවන ඉපදෙනවා. ඒ විදිහට දක්ෂකමින් යුක්ත කෙනාට බණ ඇසීම සාර්ථක දෙයක් බවට පත් වෙනවා. භාවනාවත් සාර්ථක වෙනවා. එතකොට
නූපන්න කුසල් නූපදවමින් උපන්න කුසල් ප්‍රහාණය කරමින් ඉන්න කෙනා බණ ඇහුවත් භාවනා කරත් ඔහුගේ සිත තවත් යහපත් දෙයක් බවට පත් වෙනවා. එතකොට ඒ සාර්ථක විදිහට බණ අහන භාවනා කරන කෙනා බණ අහද්දී භාවනා කරද්දී සිතේ යම් අකුසල් ස්වභාවයන් ඇද්ද අන්නේම ප්‍රහාණය වෙලා යනවා. දැන් කලින් උපන් අකුසල් තියෙනවනේ. ඒව නිසා සිත කිලිටුවන ස්වභාවයක් තියෙනවා. අන්නේ කිලිටන ස්වභාවය බණ ඇසීමේදී සහ භාවනා කිරීමේදී ප්‍රහාණය වෙලා යනවා. මූලික වශයෙන් අපිට භාවනාව කරගන්න බැරි ස්වභාවයන් තියෙනවා. මොකද කලින් කිලිටුවන ස්වභාවයන් තියෙනවනේ. ඒ කිලිටුවන ස්වභාවය නිසා භාවනාවට හිත යොමු කරගන්න බෑ. අන්නේ ඒ ටික නැති වෙලා යනවා. නූපන්න කුසල් නූපදවන උපන්න කුසල් ප්‍රහාණය කර ගැනීම හැකියාවෙන් යුක්ත කෙනා බණ අහද්දීත් භාවනා කරද්දීත් හිතේ තියෙන මූලික දුර්වලකම් නැති වෙලා නිදිමත අලසකම හිතේ හිමි දුවන ගති ඒව නැති වෙලා යනවා. අපි උපන්න කුසල ප්‍රහාණය කරන්න නූපන්න කුසල් නූපදවන්න දක්ෂ නැත්තම් උපන්න කුසල ප්‍රහාණය කරන්න දක්ෂ නැත්තම් නිදිමත ප්‍රහාණය වෙන්නේ නැහැ. හිතේ හිමි දුවනක ප්‍රහාණය වෙන්නේත් නැහැ. කම්මැලිකම ප්‍රහාණය වෙන්නේත් නැහැ. ඒතර කොච්චර භාවනා කරත් භාවනාව සාර්ථක නැහැ. ටික කලකින් හිතනවා මට මේක හරියන්නේ නැහැ නිකයි. ඇයි මේ භාවනාවේ සාර්ථක බවක් ඉන්නේ? ඒක අර වල් ටික අයින් කරන තේ ඉඩමෙම ගිහිල්ලා මේ භෝගයක් හදනවා. ඒ භෝගෙන් ප්‍රතිඵල එනවද? ටික කලකින් ගොවිකම අතාරිනවනේ. ඒ වගේ වැඩක්. නමුත් අපි නූපන් තනකොළ උපදින දෙන්නේ නැත්නම් ඉපදුන තනකොළෙත් අයින් කළා දානවා නම් හදපු භෝගේ සාර්ථකයි. ඒ වාගේ නූපන්න කුසල නූපදවමින් උපන්න කුසල ප්‍රහාණය කරමින් ඉන්න කෙනාට භාවනා කරත් බණ ඇහුවත් සිත පහසුටපත් වෙනවා. සිතේ යම් තවදුරටත් තියෙන දුර්වලකම් නැති වෙලා යනවා. ඒතර නිදිමත, අලසකම, කම්මැලිකම, ඇඟේ තියෙන බර ගතිය, ඇඟ රිදෙන ගතිය, කොන්ද රිදෙනවා, කකුල් රිදෙනවා, අතපය රිදෙනවා, බරයි, අන්නේ ගති නැති වෙලා යනවා. නැති වෙලා ගියන් පස්සේ පහසුයි. අතිශයින් පහසුවෙන් භාවනා කරන්න පුළුවන්. අතිශයින් පහසුවෙන් බණ අහන් ඉන්න පුළුවන්. ඒ විදිහේ පහසුවෙන් බණ අහන්න පුළුවන් නම් භාවනාත් කරන්න පුළුවන් නම් සිත හරි විවේකයි. ඊටාම විවේකයි. ඊටාම විවේකයෙන් බණ අහන්න පුළුවන්, භාවනා කරන්න පුළුවන්. කලින් හිතට විවේකේ නැත්තේ හිත එහෙම දුවනවා. එවෙත්තන් නිදිමත එනවා, කම්මැලිකම තියෙනවා. ඇඟේ බරගතිය තියෙනවා. ඇඟ කම්මැලිකම තියෙනවා. ඇඟ රිදෙනවා. ඒ වගේ අමාරුකම් තියෙනවා. ඒව දුරු වෙන්නේ නැහැ. ඇයි දුරු වෙන්නේ නැත්තේ? ඒවා පෝෂණය වෙනවා අර අකුසල් වලින්. මොනවද? නූපන්න අකුසල් ඉපදිනකොට උපන්න අකුසල් ප්‍රහාණය වෙන්නේ නැත්නම් අර ඇඟේ බරගති වේවා, නිදිමත වේවා, කම්මැලිකම් වේවා අයින් වෙන්නේ. ඒව තියෙනවා. නමුත් අපි නූපන්න අකුසල් නූපදවන්නටත් උපන්න අකුසල් ප්‍රහාණය කරන්නත් සමර්ථයි නම් ඊට පස්සේ අපේ නිදිමත, අලසකම්, ඇඟේ බරගති, ඇඟ රිදෙන ගති, කොන්ද රිදෙන ගති, කකුල් රිදෙන ගති ඒව නැති වෙලා යනවා. ඒව නැති වෙන්නේ බණ අහද්දී සහ භාවනා කරද්දී. අර නූපන්න කුසල නූපදවනකොට උපන්න කුසල ප්‍රහාණය කරනකොට හොඳින් බණ අහන්නයි හොඳින් භාවනා කරන්න පුළුවන් වෙනවා. එතකොට තමයි අර භාවනාවට බණ අහන්න බාධා කරන ඇඟේ බරගතිය, කම්මැලිකම්, ඇඟ රිදෙන ගති ඒව නැති වෙන්නේ. එතකොට ඒ අමාරුකම් නැති වෙනකොට ඊටාම පහසුයි විවේකයි හිතට. ඒ විවේකයෙන් බණ අහන්නත් පුළුවන්, භාවනා කරන්නත් පුළුවන්. විවේකය කියන්නේ සිතේ විවේකය. සිත විවේකයි. කලින් සිතට විවේකයක් නැහැ. ඇයි විවේක නැත්නම් හිත එහිමේ දුවනවා, හිතට අමාරුකම් ඇති වෙනවා. එතකොට එහෙම නැත්නම් නිදිමත එනවා, කම්මැලිකම් ඇති වෙනවා, ඇඟ රිදෙනවා. ඒ ඔක්කොගෙම හිතට අපහසුයි. නමුත් අර හොඳින් බණ අහන්න පුළුවන්කම ඇති කරගත්ත කෙනාට, කියන්නේ නූපන්න අකුසල් නූපදව, උපන්න අකුසල් ප්‍රහාණය කරමින් ඉන්න කෙනාට බණ හොඳට බණ අහන්න පුළුවන්, භාවනා කරන්න පුළුවන්. ඒතර අර කම්මැලිකම්, අලසකම්, ඇඟ රිදෙන ගතිය ඔක්කොම අයින් වෙලා යනවා. සිතේ විවේකය ඇති වෙනවා. හොඳින් බණ භාවනා කරන්න පුළුවන්කම ලැබෙනවා. එයාට ඒ පහසුවෙන් භාවනා කරද්දී සිත තවත් පහසුවටපත් වෙනවා. සිතේ ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතියෙන් යුක්තව භාවනා කරන්න පුළුවන්. ප්‍රීතියෙන් යුක්තව බණ අහන්න පුළුවන්. බලන්න ඒතර කොච්චර පහසුද ජීවිතේ. කලින් පීඩාවෙන් හිටපු කෙනා දැන් පීඩා රහිත ජීවිතයක් ඇති කරගෙන. ඒතර මේ පීඩා රහිත ජීවිතය ඇති වෙන්න උදව් උනේ නූපන්
රාග ද්වේෂ මොහ නූපදවා උපන් රාග ද්වේෂ ප්‍රහාණය කරගන්න සමර්ථ වීමෙන්. ඒතොර මේ අකුසල් පාලනය කරගත කෙනාට බණ ඇසීම ප්‍රීති ජනක දෙයක් බවට පත් වෙන කලක් වෙනවා. භාවනා කිරීම ප්‍රීතියෙන් කරන්න පුළුවන් කලක් වෙනවා. ඒතර ඔහු ප්‍රීතියෙන් යුක්තව බණහන ප්‍රීතියෙන් යුක්තව භාවනා කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒක ඊටාම සපවත් ජීවිතයක්. ඒ විදිහට ප්‍රීතියෙන් වාසය කරන කෙනාගේ කය යම් කලකදී ඊටාම සුවපහසු දෙයක් බවට පත් වෙනවා. කයයි සිතයි සපවත් පහසුවටපත් වෙනවා. සැහැල්ලු වෙනවා. ඒකට කියනවා පස්සද්ධිය කියලා. ඒ විදිහට කයයි සිතයි සැහැල්ලු බවට පත් වුණාන් පස්සේ බණ ඇසීම තවත් පහසුයි. භාවනා කිරීම ඊටාම පහසුයි. දැන් බලන්න ඔබ දැන් බණ අහනවා. ඇඟරි දිනවනේ. වාඩි වෙන කකුල් රිදෙනවානේ. අපිට පේනවා එහෙට ඇඹරෙනවා මෙහෙට ඇඹරෙනවා කොන්ද නේ? අමාරුයි නේද? ඕව නැති වෙනවා කොයි කාලෙද? මුලින්ම මොකද්ද වෙන්න ඕන? නූපන්න කුසල් නූපදවන්න සමර්ථ වෙන්න ඕන. උපන්න කුසල් ප්‍රහාණය කරන්න සමර්ථ වෙන්න ඕන. ඒක කරන්නේ කොහොම කෙනාද? පාරේ තියෙන කටුව පාගගෙන යන කෙනාට ගමන දුෂ්කරයිනේ. ඇයි කටුව පාගගෙන යන්නේ? කටුව ඇනුනහම දුකයි කියලා තේරෙන්න ඕන. නේද? එයා අයින් කරනවා. එයාට සුවපහසු ගමනක් තියෙනවා. ඒ වගේ රාගය දුක් සහිතයි කියලා ඔබට තේරෙන්න ඕන. ද්වේෂය දුක් සහිතයි, මෝහය දුක් සහිතයි. ඒක ඇනුනහම කට්ටක් ඇනුනා වගේ හිතේ. සිතට ඇනුන කට්ටක් උලක්. ඒ රාග ද්වේෂ මොහ අපින ද්වේෂය දැන් ඔබට ලේසි තේරුම් ගන්න මම නිතර කියන්නේ ඒකයි. ඔබගේ හිතේ ද්වේෂය කියන උල ඇනෙනවා. ඒ ද්වේෂය හටගන්නේ කා එක්කද? අම්මා ගැන, තාත්තා ගැන, දරුවා ගැන, බිරිඳ ගැන, ස්වාමියා ගැන. නේද? ඒක හිතේ ඇනෙන උලක්, කට්ටක්. ඒක ඇනුනොත් හැමදම දුකෙන් ඉන්නවා. මතු අපායේ, പ്രേත ලෝකේ, තිරිසන් ලෝකේ බේරෙන්න ලැබෙන්නේ නැහැ. කට්ට ඇනිලා හිර වුණන් පස්සේ බේර ගන්න බෑනේ. ඊට පෙර දැනගන්න ඕන පුංචි පුංචි කටු ඇනුන කෙනා ලොකු කටු ඇනින්න නොදී වළක්ව ගන්නව නේද? පාර සුද්ධ කර ගන්නවා. ඒ වගේ රාග ද්වේෂ මෝහය වලින් බැට කාපු ඔබ, ද්වේෂයෙන් බැට කාපු ඔබ සිතට පීඩා ඕන තරම් ඔබට දැනෙලා ඇති අමනාපකමන් තරහෙන් නේද ආසාවෙන් මේ රළු ගොරහැඩි සිත ඔබට පීඩා කරලා ඇති ඕන තරම් ඒව තේරුම් අරගන්න. තේරුම් අරගත්තොත් ඔබට හිතේ මේ රාග ද්වේෂම දුරු කරන්නම ඕන. තියාගන්න හොඳ නැහැ. ඉපදෙන්න දෙන්න හොඳ නැහැ. දුරු කළ යුතුයි කියන අදහස ඔබට ඉපදේවි. ඒ අදහසෙන් යුක්ත වුණාම ඔබට හැකියාව ඉපදෙනවා. නූපන් අකුසල් නූපදවන හැකියාව ඔබ තුළ තියෙනවා. ඉපදෙනවා. උපන් අකුසල ප්‍රහාණය කරන හැකියාවත් ඔබ තුළ ඉපදෙනවා. එතකොට ඒ හැකියාවෙන් යුක්ත ඉන්නකොට බණ අහන්න පුළුවන් පහසුවෙන් භාවනා කරන්නත් පුළුවන්. එතකොට අර බණ අහනකොට භාවනා කරනකොට තිබුණ අපහසුකම් තියෙනවා මොනවද? ඇඟ බරයි, ඇඟ රිදෙනවා, කොන්ද රිදෙනවා, කකුල් රිදෙනවා. ඒව නැති වෙලා යනවා. ඒව නැතුණන් පස්සේ අතිශයින් පහසුයි. ඊට පස්සේ බණ ඇසීමත් පහසු දෙයක්. භාවනා කිරීම පහසු දෙයක්. ඒ පහසුවෙන් ඒ කටයුත්ත කරද්දී ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතියෙන් යුක්තව බණ අහද්දී, ප්‍රීතියෙන් යුක්තව භාවනා කරද්දී ශරීරය සැහැල්ලු වෙන්න පටන් ගන්නවා. ඊ타ත්ම සැහැල්ලු දෙයක් බවට පත් වෙනවා. එතකොට ඔය ඇඟේ අමාරුකම්, කොන්දේ අමාරුකම්, එතකොට මේ කය රිදෙනවා, කය බරගති, නිදිමත මොකොත් නැති වෙනවා. අතිශයින් සුවපත්. කය සැහැල්ලුයි. ඒ සැහැල්ලුව සුවයක්මයි. ඒක පීඩාවක් නෙවෙයි. ඒක බත් මාළු වලින් හෝ ඇඳුම් පැළඳුම් ඒ වගේ කවදාවත් ඒ බඳු සැහැල්ලුවක් ලබන්න බෑ. ඒ බඳු සැහැල්ලුවෙන් බණ භාවනා කරන කෙනා තුළ ඊටාම ප්‍රණීත වූ සුවපත් බවක් ඉපදෙනවා. සැපයක් ඇති වෙනවා. කයට සැපය ඇති වෙනවා. ඊටාම සැපවත් කයක් ඇති වෙනවා. කයට සැපය ඇති වෙනවා. ඒ විදිහට සැපසේ බණ අහන කෙනා, භාවනා කරන කෙනාට සිත ඊටාම පහසු සිතක් බවට පත් වෙනවා. ඒගේ සිත කිලිටි රහිත ඊටාම පිරිසිදු සිතක් ඇති වෙනවා. ඒකට කියනවා සමාධිය කියලා. සමාධිය කියන්නේ පිරිසිදුයි, කිලිටි නෑ.
එතකොට ඒ කිලිටි යම් දුරකට බැහැර වෙලා තියෙන්නේ. ඒ සමාධිය ඊටා හොඳින් පුරුදු කරන කෙනාට යලි කිලිටි නොවන විදියට හිත ආරක්ෂා කරගන්න පුළුවන් කලක් එනවා. කලින් සිත කිලිටි වෙන්නේ මොනවෙන්ද? රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. ඒ රාග ද්වේෂ මෝහ පාලනය කරමින් සිත පහසු දෙයක් බවට පත් කරගන්න සමර්ථ වුණ කෙනාට ඒ රාග ද්වේෂ මෝහ බලවත් නොවන සිතක් ගොඩනගා ගන්න පුළුවන් වුණා. ඒක සමාධිය. රාග ද්වේෂ මෝහ රහිතව පිරිසිදු සිතක්. ඒ පිරිසිදු සිත තවදුරටත් හොඳින් පුරුදු කරගත්තාම ඒකට කියනවා සමාධිය වඩනවා කියලා. ඒ සමාධිය තව දියුණු කරන්න විදියවල් ධර්මයේ තුල පෙන්නලා දීලා තියෙන භාග්‍යතුන් වහන්සේ. ඒ විදිහට ඒ සිත දියුණු කරනකොට යලි කිසි කලක රාගයේ නූපදින විදිහට රාගයේ මුළුමනින්ම ප්‍රහාණය වෙන ස්වභාවයක් එනවා. ඒකට කියනවා රාගයේ ෂය වෙනවා කියලා. ඒ වගේම ද්වේෂය යලි නූපදින විදිහට කිසි කලක ද්වේෂය නූපදින විදිහට ද්වේෂය ෂය වෙනවා. මෝහය කිසි කලක නූපදින විදිහට මෝහය ෂය වෙන කාලයක් එනවා. ඒ වෙන්නේ පිරිසුදු සිතේ සමාධිය වඩනකොට ඒ සමාධිය තුළ හොඳින් සමාධිය පුරුදු කරද්දී යලි කවදාවත් රාග දේශ මොහ නූපදින විදිහට සිත සකස් වෙනවා. රාග දේශ මොහ ෂය වෙලා යනවා. ඒ රාග දේශ මොහ ෂය වීමට කියනවා නිවන කියලා. දැන් බලන්න රාග දේශ මොහ වලින් මොකද්ද කළේ? කරකස ගොරහැඩි සිතක් ඇති කරා. ඒ සිත දුක් සහිතයි, පීඩා සහිතයි. ඒ සිත මුල එන වචන ගොරහැඩි රළුයි. අනුන්ටත් පීඩාවක් මහ විනාශකාරී මිනිසුන් නිර්මාණය වුණා. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේට මඟ පෙන්වා දෙනවා ඒ විනාශකාරී සිතක් ඇති කරන විනාශකාරී මිනිසුන් ඇති වෙන රාග ද්වේෂ මොහ පාලනය කරලා ඒ රාග ද්වේෂ මොහ යලි නූපදින සිතක් ඇති කරගන්න මඟ කියා දෙනවා. එතකොට ඒ විදිහට රාග ද්වේෂ මොහ යලි හට නොගන්නා විදිහ සිතක් ඇති කරගත්තාම ඒ රාග ද්වේෂ මොහ ෂය වෙන මට්ටමටපත් වුණාන් පස්සේ ඒ රාගයේ ෂය වීමට කියනවා නිවන කියලා. ද්වේෂයේ ෂය වීමට කියනවා නිවන කියලා. මෝහයේ ෂය වීමට කියනවා නිවන කියලා. ඒ රාගයේ ෂය වීම, ද්වේෂයේ ෂය වීම, මෝහයේ ෂය වීම මේ මිනිස් ජීවිතයේදීම උපදවගත යුතුයි. ඒ බඳු සිතක් සහිත කෙනා අතිශයින් සූපත්. ඔහුට කවදාවත් දුක් නැහැ. ඔහුට පීඩා නැහැ. ඔහුව පෙලන්න, ඔහු පීඩා කරන්න කිසි කෙනෙකුට පුළුවන් කමක් නැහැ. මක් නිසාද? ඒ පීඩා ඇති වෙන ස්වභාවය ඔහු තුළ නැහැ. නිවනටපත් වූ කෙනා දුකෙන් නිදහස් කියන්නේ ඒකයි. ඒ ස්වභාවයටපත් වුණු කෙනා මෙලව සුවපත් වූ කෙනා පරලෝ දුකට වැටෙන්නේ නැහැ. දුකෙන් නිදහස් කියන්නේ ඒකයි. ඉතින් ආන් ඒ බඳු තමාට හිත පිණිස ජීවිතය උපදවගත්ත කෙනා ඔහු තාත්තා කෙනෙක් නම් ඔහුගේ පුතාට ඒ දායාදේ නොදීදීද? ඔහු මවක් නම් ඇය මවක් නම් ඒ මව තමාගේ පුතාට ඒ මාර්ගයේ නොකිය ඉඳීද? ඒ මාර්ගයේ උපදවගත්ත කෙනා ස්වාමියා නම් තමන් ආදරය කරන බිරිඳට නම් බිරිඳට මේ මාර්ගය පෙන්වා නොදෙයිද? බිරිඳ උපදවගත්තොත් මේ මාර්ගය ස්වාමියාට පෙන්වා නොදෙයිද? දරුවන් මේ මාර්ගයටපත් වුණොත් දෙමාපියන්ට මාර්ගේ නොදීඳීද? නොපෙන්වා ඉඳීද? දැන් බලන්න ධර්මයේ සහ ධර්මයේ නොවන දේවල්. ධර්මයේ නොවන දේවල් උපදව ගන්නවා කෙනෙක්. මුදල් ගොඩාක් උපදව ගන්නවා. ඒ විදිහට උපදව ගන්න අනිත් අයට කියලා දෙයිද? උපදවගත්ත උයාගත්ත කැම ටික අනිත් අයට දෙද්දී එක හිතෙන් කැම ටිකක් දෙන්න හිතෙන මිනිස්සු කොච්චර අඩුයිද? නේද? එහෙනම් ධර්මයේ නොවන දෙයින් මිනිසුන්ට සැප උපදවන්නේ අල්පයයි, ස්වල්පයයි, උපදවන්නේ නැති තරම්. සුවය උපදවන්නේ ධර්මයෙන්මයි. ඒ නිසා රාගයේ ෂය කරන, ද්වේෂයේ ෂය කරන, මෝහයේ ෂය කරන ධර්මයේ තේරුම් ගන්න. ඒ රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය කියන නිවන ගැන සතුරු සිතින් පැහැදීම ඇති කර ගන්න. ඒ නිවන පිණිස වෙන බලවත් ආසාව. එහෙම නැත්නම් පීඩා කරන රාගය දුරු කර ගැනීම පිණිස, පීඩා කරන ද්වේෂය, මෝහය දුරු කර ගැනීම පිණිස බලවත් ආසාවෙන් යුක්තව වාසය කරන්න. ඒ ආසාව කැමැත්ත ඇති වෙන්නේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ඔබ විඳින පීඩා ඔබ තේරුම් ගන්න ඕන. ඒතර ඔබට තේරුම් ගන්න පුළුවන් වෙවි මේ විඳින දුක් අපි ඉක්මනින් අයින් කර ගන්න ඕන. මෙලොවම සුවපත් බවට පත් වෙන්න ඕන කියලා ඔබට හිතේ. අන්නේ ලස්සන සිත
ඔබට යහපත පිණිස පවතිනවා. ඔබට රාග ද්වේෂ මෝහ වලින් විඳින දුක් දුරු කරගන්න ඒ යහපත් සිත ඔබට උදව් කරාවි. මඟ පෙන්වාවි. ඒතර ඔබට නූපන් රාගේ නූපදවයින්ද, නූපන් ද්වේෂේ නූපදවයින්ද, නූපන් මෝහේ නූපදවයින්ද පුළුවන්කම ඇති වෙනවා. ඔබට යහපත කරගන්න අන් අයටත් යහපත පිණිස මඟ පෙන්වන අය බවට ඔබපත් වෙනවා. ඒතර ඔබ බුදුරජාන් වහන්සේ වර්ණනා කළ විදිහේ ශ්‍රේෂ්ඨ උතුම් අග්‍රගණේ මිනිසෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ බඳු ජීවිතයක් ඇති කරගන්න උත්සාහ කරන්න. ඔබට පුළුවන්කම තියෙනවා.